හොඳයි දුවලා පුතාලා. අපි නැවත වතාවක් මේ හමුවන්නේ 2018 වසර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කළ ඒ ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ අපි මේ ආරම්භ කරන්නේ අපේ තුන්වන පරිච්ඡේදය. එමනම් අපිට දැන් පිළිතුරු ලියන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම දෙවන කොටස. අපි දන්නවා පළවෙනි කොටස අනිවාර්ය ප්‍රශ්නයේ ලකුණු 20යි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය, ඊට පස්සේ පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපි ප්‍රශ්න 3ක් ලැබුණා. ඒකෙන් අපි ප්‍රශ්න 2කට පිළිතුරු ලියන්න ඕන. ඊළඟට මෙන්න ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස මේක ගිනුම් කරණය ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න ටික තමයි පිළිතුරු ලියන්න. මේකෙදි අපිට ප්‍රශ්න දෙකක් තෝරා ගන්න ඕන වර්ණයක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 12 බැගින් අපිට උපරිම ලකුණු 24ක් උපය ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට හම්බෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු 60යි. හොඳයි. එhmenan පස්වෙනි ප්‍රශ්නය ආ කොටස ව්‍යාපාර ගණදිනුවක් යනු කුමක්ද? ඉතාමත් සරල ප්‍රශ්නයක්. අපි දන්නවා ගණදිනුවක් කියලා කියන්නේ ව්‍යාපාරයක් සහ තවත් පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් වුවමාරුවක්. ඒක නිසා අපි සරල පිළිතුරක් දෙමු. ව්‍යාපාරයක කටයුතු වලදී ව්‍යාපාරය හා වෙනත් පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් හුවමාරුවක් තමයි අපිට ගණදෙනුවක් විදිහට නිර්වචනය කරන්න පුළුවන්. ව්‍යාපාරික ගණදෙනුවක් කියලා කියන්නේ ව්‍යාපාරික කටයුතු වලදී ව්‍යාපාරය හා වෙනත් පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් වුවමාරුවක්. දෙවෙනි කොටස වගකීමක ලක්ෂණ. පළවෙනි කොටසෙන් ගණදෙනු පිළිබඳ අහනවා. දෙවෙනි කොටසින් ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එහෙම වගකීමක් කියන්නේ මොකක්ද කියන එක. එhmenan ප්‍රධාන වශයෙන් වගකීමක ලක්ෂණ තුනක් අපි ඉගෙන ගත්තා. එකක් පළවෙනි එක තමයි අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. දෙවෙනි එක තමයි වර්තමානයේ බැඳීමක් ඇතිවීම සහ තුන්වෙනි කාරණය තමයි මේ වගකීමෙන් නිදහස් වීම සඳහා ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලණය වීමක් සිදුවීම. එhmenan අපි මේ කාරණා ටික අපි දැන් ලියමු. පළවෙනි එක තමයි අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් මත ජනිත වීම. මේක තමයි මූලාශ්‍රය. එහෙම ගණදෙනුවක් තිබ්බ නිසා වර්තමානයේ ව්‍යාපාරයේ බැඳීමක් ඇතිවීම වගකීමෙන් නිදහස් වීම සඳහා. තුන්වෙනි කාරණය තමයි වගකීමක් ලෙස සම්පූර්ණ වෙන්න නම් වගකීම නිදහස් කිරීම සඳහා ව්‍යාපාරයේ වත්කම් ගලා
සැලසීම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බැංකු ණයක් ගත්තොත් ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම එළියට ගලා යාමට සලස්සලා තමයි අපිට මේ වගකීමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කියන ලක්ෂණ තමයි වගකීමක ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ලක්ෂණ දෙකක් සම්පූර්ණ කරොත් අපිට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය අපිට උපය ගන්න පුළුවන්. දෙවෙනි කොටස. සමීරක ව්‍යාපාරයේ 2017 1 දිනට පහත සඳහන් ශේෂ දක්නට ලැබුණේ. මුදල් ශේෂය රුපියල් 5000යි. මතක තියාගන්න ජනවාරි මාසේ 1 වෙනිදා. මුදල් ශේෂය 5000යි, ලී බඩු 75000යි, භාණ්ඩ තොග 25000යි, ප්‍රාග්ධනය 50000යි, බැංකු ණය 1 ලක්ෂයයි. ජනවාරි 1. ජනවාරි මාසය තුල පහත ගණදෙනු සිදු වුණාලු. ජනවාරි 3 විකිණීම සඳහා 15000ක භාණ්ඩ මිල දී ගැනීම. ජනවාරි 14 බැංකු ණය වාරිකයේ 10000ක් ගෙවීම. ජනවාරි 15 වෙනිදා අයිතිකරු රුපියල් 5000ක් පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගැනීම. ජනවාරි 20 රුපියල් 7000ක බඩු තොගයක් රුපියල් 10000කට විකිණීම සහ ජනවාරි 24 රුපියල් 3000ක් ප්‍රචාරණ වියදම් ගෙවීම. මොකක්ද අහන්නේ? ඉහත ගණදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න. ආරම්භක ශේෂ ටිකක් තිබ්බා. ඊට පස්සේ ජනවාරි මාසය තුල සිදුවෙච්ච ගණදෙනු කීපයක් අපිට මේ ආකාරයෙන් පෙන්නලා තිබ්බා. 1යි 2යි 3යි 4යි 5යි. එතන අපිට කියන්නේ ඉහත ගණදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න. මේ අපි දැක්ක මුල් ගණදෙනු ටික සියල්ල අපිට මේ සමීකරණයේ මාර්ගයෙන් පෙන්වන්න කියලා කියනවා. ආකෘතිය අපිට දීලා තියෙනවා. වැදගත් දේ තමයි මේක. ආකෘතිය තමයි වත්කම් සමානයි ව්‍යාපාරයක හිමිකම් වලට වගකීම් එකතු වුණයින් පස්සේ. හරි නේද? ව්‍යාපාරයක වත්කම් සමානයි හිමිකම් වලට වගකීම් එකතු වුණයින් පස්සේ අපිට ලැබෙන ඒ සමීකරණය අනුව තමයි මේ ගිණුම් කරන සමීකරණය අපිට සකස් වෙන්න ඕන. එහෙනම් මේ ආකෘතිය තුළට තමයි අපි දාන්න ඕන. එහෙනම් මේ ආකෘතියේ මෙන්න මේ පැත්තේ පෙන්වන්නේ ලී බඩු භාණ්ඩ තොග මුදල් අපි දන්නවා මේ ටික වත්කම් ගණයට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ හිමිකම් ටික මේ මෙතනින් ඊළඟට එනවා මේ වත්කම් සියල්ලේ එකතුවට හිමිකම් ටික එකතු කරලා හිමිකමට වගකීම් ටික එකතු කරොත් අපිට ගිණුම් කරන සමීකරණය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මේ ඊළඟ තීරුවෙන් පෙන්වන්නේ මේ නැවත වතාවක් මේ යම් ගණදෙනු ටිකක් සිද්ධ වෙනවා. මේකේ දීලා තියෙන විදිහට භාණ්ඩ විකිණීම, බැංකු ණය වාරිකයක් ගෙවීම, අයිතිකරු ගැනිලි, ඒ වගේ මේ ගණදෙනු කීපයක් තියෙනවා. මේ ගණදෙනු ටික සිද්ධ වෙන විට මේකත් ලකුණු කරන විට මේ වත්කම් හිමිකම් වගකීම් කියන මේ සම්බන්ධතාවයේ ඇති වෙන විවිධ වෙනස්කම් සංයුතයේ ඇති වෙන වෙනස්කම් ටික තමයි ගිණුම් කරන සමීකරණයක් මාර්ගයෙන් අපිට දාන්න තියෙන්නේ. එහෙමනම් ජනවාරි 1 වෙනි දින ශේෂයත් එක්ක අපි පටන් ගමු. මොකද්ද කියලා. මුදල් ශේෂය තියෙනවා රුපියල් 50000ක්. අපි මුලින්ම ජනවාරි 1 වෙනිදා මුදල් ශේෂය අපි ලකුණු කරගමු. රුපියල් 50000යි. ඒ වගේම ලී බඩු 75000යි, භාණ්ඩ තොග 25000යි. ලී බඩු 75000යි, භාණ්ඩ තොග රුපියල් 25000යි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? හිමිකම් සහ බැංකු ණය අපි බලමු. මොකද්ද හිමිකම කියලා කියන්නේ? අපි මේ ටික ගත්තා, මේ ටික ගත්තා, මේ ටික ගත්තා. හිමිකම කියලා කියන්නේ ප්‍රාග්ධනය අපි දන්නවා හිමිකම කියලා. මුලින්ම යොදන ප්‍රාග්ධනය. ඊට පස්සේ බැංකු ණයකුත් තියෙනවා 50000යි ලක්ෂයයි. එවනම් හිමිකම කියන්නේ ප්‍රාග්ධනය, යොදවපු ප්‍රාග්ධනය 50000යි, බැංකු ණය රුපියල් ලක්ෂයයි. එතන ආරම්භක ශේෂක මෙච්චරයි. මෙපමණයි අපිට ආරම්භක ශේෂ තියෙන්නේ. දැන් අපි ගිණුම් කරන සමීකරණය මෙතෙන්දී හරියනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. හරි? කොහොමද බලන්නේ? මේ ව්‍යාපාරික වත්කම් සමානයි හිමිකම් සහ වගකීම් වල එකතුව.
50,000යි ලක්ෂයයි එකතුව තමයි මේ පැත්තේ තියෙන සමීකරණයේ දකුණු පැත්ත සමාන ලකුණෙන් 1,50,000යි. දැන් බලමු 1,50,000ට සමීකරණයේ වම් පැත්ත කියන්නේ වත්කම් සියල්ල එකතුව අපි එකතු කරලා බලමු 75,000යි 25,000යි ලක්ෂයයි ලක්ෂයට 50,000ක් එකතු කරායින් පස්සේ 1,50,000යි. එවනම් මේ හරියෙන් එනවා 1,50,000ක් 1,50,000ක් මේ පැත්තෙනුත් එනවා 1,50,000ක්. එහෙනම් සමීකරණයේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන 1,50,000ට දකුණු පැත්තේ තියෙන 1,50,000 සංඛ්‍යාත්මකව සමාන වෙනවා කියලා කියන්නේ ගිණුම් කරන සමීකරණය සම්පූර්ණ වෙන නිසා අපිට මෙතනින් ඉස්සරහට මේක ලකුණු කරගෙන යන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් දැන් බලමු මේ මාසය තුල සිදු වුණා කියන අනෙකුත් ගණදෙනු ටික මේකේ ලකුණු කරන ආකාරය බලමු. ජනවාරි 3 වෙනිදා සිද්ධ වෙන ගණදෙනුවෙන් පටන් අරගෙන. ජනවාරි 3 වෙනිදා මොකද්ද සිද්ධ වෙන්නේ? රුපියල් 15,000ක භාණ්ඩ විකිණීම පිණිස මිලදී ගන්නවලු. ණයට නෙමෙයි ගන්නෙ. හොඳින් මතක තියාගන්න. විකිණීම සඳහා 15,000ක් භාණ්ඩ මිලදී ගන්නවා. තොග අත්පත් කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මොනවද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙනවා සහ භාණ්ඩ කියන වත්කම එකතු වෙනවා. එහෙම නේද? එහෙමනම් රුපියල් 15,000ක භාණ්ඩ අපිට එකතු වෙනවා භාණ්ඩ තොග. ඒ වගේම රුපියල් 15,000ක මුදල් ඉවතට යනවා. මෙතනින් අඩු වෙලා මෙතනින් ඒ හා සමාන වටිනාකමක් එකතු වෙනවා. එතකොට මුදල් ශේෂය 35,000 බවට පත් වෙනවත් අපිට පේනවා. එහෙනම් මේ ගණදෙනුව අපි සම්පූර්ණ කරා. දැන් බලමු ජනවාරි 14 වෙනිදා බැංකු ණය වාරිකය 10,000ක් ගෙවනවා. එහෙනම් මුදලින් තමයි ඒකත් ගෙවන්නේ. ජනවාරි 14 බැංකු ණයනේ ගෙවන්නේ. බැංකු ණය කොතනද තියෙන්නේ? මෙන්න මෙතන. එහෙනම් බැංකු ණයත් අඩු වෙනවා. වත්කමකුත් අඩු වෙනවා. වගකීමකුත් අඩු වෙනවා. මක් නිසාද? අපි වගකීමෙන් කොටසක් අපේ ව්‍යාපාරයේ වත්කම් භාවිතා කරලා ඒවා එළියට ගලණය වෙන්න අපිට සලස්සලා ඉවරලා වගකීම පොඩ්ඩක් අපි අඩු කරගත්තා. වගකීමක ලක්ෂණ ඔබලාට මතක ඇති. හොඳයි. අපි දැන් ගණදෙනු දෙකක් සම්පූර්ණ කරා. අපි එහෙමනම් ඊළඟ ගණදෙනුවට යමු. අයිතිකරු රුපියල් 5,000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. භාණ්ඩද අරන් තින්නේ සල්ලිද? සල්ලි අරන් තින්නේ. එහෙමනම් අපි ඒක ලකුණු කරමු. සල්ලි ගත්ත නිසා රුපියල් 5,000ක් අපිට මුදල් අඩු කරන්න සිද්ධ වෙනවා. අපි දන්නවා අයිතිකරු මුදල් හෝ භාණ්ඩ ගන්නවා කියලා කියන්නේ ඔහුගේ හිමිකම අඩු කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ප්‍රාග්ධනය හරියට එළියට ගත්තා වගේ. ඒක නිසා අපි ඒ ගැලපුම කරන්නේ හිමිකම කියන ඒ කොටසට. එහෙනම් අපි දැන් ඒකත් හරි සම්පූර්ණයි. තව ගණදෙනු දෙකක් අපිට තියෙනවා වාර්තා කරන්න. මොනවද ඒ ගණදෙනු දෙක? මෙන්න මේ ජනවාරි 20 වෙනිදා රුපියල් 7,000ක බඩු තොගයක් 10,000ට විකිණීම. කොහොමද ගිණුම් කරන සමීකරණය මේක පෙන්වන්නේ? 7,000ක භාණ්ඩ තොගයක් 10,000කට විකිණීම. අපි පියවරෙන් පියවර යමු. භාණ්ඩ තොග 7,000ක් අඩු වෙනවා ජනවාරි 20. අඩුවීම පෙන්වීම සඳහා මම භාණ්ඩ තොග වලින් රුපියල් 7,000ක් අයින් කරා. එතන මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? 7,000ක භාණ්ඩ තොගයක් 10,000කට විකුණනවා. මේ භාණ්ඩ තොගේ පරිවර්තනය වෙනවා මුදල් බවට. මුදල් 7,000ක් නෙමෙයි 10,000ක්. ඇයි ඒ? භාණ්ඩ අපි විකුණන්නේ ලාභාන්තිකයක් තියාගෙන. ඒක නිසා රුපියල් 3,000ක ලාභයකුත් එක්ක අපිට එනවා දුවලා පුතාලා රුපියල් එකතු වෙනවා රුපියල් 10,000ක්. 7,000යි භාණ්ඩ අඩු උනේ. නමුත් 10,000ක් එකතු වෙනවා. දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? 7,000ක භාණ්ඩ තොගයක් 7,000ක් අයින් කරනවා කියලා කියන්නේ මේ භාණ්ඩ ටික ගන්න අපිට ගිය වියදම. ගිණුම් කරන සමීකරණයේ ඔයගලන්ට මතකද? ආදායම් සහ වියදම් අපි කොතනටද ගලපන්නේ? ඒකේ වෙනස. අපි කිව්වා ආදායම් වලින් වියදම් ටික අඩු කරායින් පස්සේ ඒකට ලාභය කියලා කියනවා. ඒ ලාභයත් අපි කිව්වා අන්තිමට අපි හිමිකමට තමයි ගලපන්නේ කියලා. එhmenan මේ ගිණුම් කරන සමීකරණේ දැන් වම් පැත්තේ ගත්තොත් එහෙම සිද්ධ වෙච්ච දේ තමයි මේ තියෙන්නේ වියදම. මේ භාණ්ඩ ටික විකුණන්න ඒ භාණ්ඩ ටික මිලදී ගන්න ගියේ වියදම 7,000යි. නමුත් ඒ වෙනුවට අපිට 10,000ක් හම්බ වෙනවා. වියදම් 7,000ක් අඩු කරලා 10,000ක් එනවා කියලා කියන්නේ 3,000ක් කාටද ඒකයි තියෙන්නේ.
ඒ 3000 අයිති වෙන්නේ දුවේ පුතේ අයිතිකරුට. අයිතිකරුගේ හිමිකම වැඩිවීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ලාභයක් ඉපයීම කියන ඒ ගණදෙනුව මත. රුපියල් 3000ක් අපි එකතු කරා. ගිණුම් කරන සමීකරණේ තවදුරටත් තුලනය වෙලා තමයි තියෙන්නේ. හරි. එhmenan right. ඒ කියන්නේ සමීකරණේ දෙපැත්තටම එක බලපෑම මේකේ පෙන්වන්න ඕන සෑම ගණදෙනුවකින්. එක්ක එක පැත්තක වෙන්නත් පුළුවන්. එක පැත්තක සමාන ගානෙන් තැන් දෙකක වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට මෙන්න මේකෙදී. එක තැනකින් 15000ක් අඩු වෙලා මේ වම් පැත්තේ තව පැනකට 15000ක් එකතු වුණා කියලා කියන්නේ දකුණු පැත්තට බලපෑමක් නැහැ කියන එක. හොඳින් මේක අපි මතක තියාගන්න ඕන කරුණක්. එහෙමනම් දැනට කරපු සියලුම ගණදෙනු අපි සමීකරණයේ තුලිතභාවය අපි තියාගෙන තමයි සිද්ධ කරේ. එහෙමනම් අපි අවසාන ගණදෙනුව report කරමු. ජනවාරි 24 වෙනිදා 3000ක ප්‍රචාරණ වියදම් ගෙවීම. ඒකේ ගිණුම් කරන සමීකරණේ කොයි පැත්තෙන්ද යන්නේ? ගිණුම් කරන සමීකරණේ මුදල් වලින් යනවා මොකද්ද රුපියල් 3000ක්. ප්‍රචාරණ වියදම් මුදල් 3000ක් අඩු වෙනවා. මේ 3000 නිසා හිමිකම අඩු වෙනවා. මොකද මේ පැත්තට අදාළ නැහැ. ලී බඩුත් නෙමෙයි, භාණ්ඩ තොගත් නෙමෙයි. මේ වියදම් කියන ඒවා අපි ගලපන්නේ මේ ආදායම් ගැලපුවා වගේ, ලාභය ගැලපුවා වගේ හිමිකමට. ඒක නිසා මුදල් රුපියල් 3000ක් අඩු වෙලා හිමිකමත් රුපියල් 3000ක් අඩු වෙනවා. එවනම් අපි ගණදෙනු සියල්ල අපි දැන් ලකුණු කරගෙනයි ඉන්නේ. එමනම් අපිට දැන් පුළුවන් මේ ගිණුම් කරන සමීකරණය අවසාන වශයෙන් අපිට එකතු කරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙතනින් එනවා රුපියල් 75000ක එකතුවක්. මෙතනින් 40000යි 33000යි. 7000ක් අඩු වෙනවා. 33000යි. මෙතන මොකක්ද වෙන්නේ? කීයක් අඩු වෙනවද? 25000යි 30000ක් අඩු වෙනවා. ආයෙ 10000ක් එනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඍණ 20000යි ඍණ 23000යි කියන්නේ 30යි 40යි 50යි 27000ක් වගේ ගාණක් මෙතනින් එනවා. අපි චෙක් කරලා බලමු. 25000යි 30000යි ආයෙ 10000ක් එකතු වෙනවා කියන්නේ 20000 බවට පත් වෙනවා. ඊට පස්සේ 23000 බවට පත් වෙනවා ඍණ 23යි. එහෙමනම් මෙතන 27000ක් එනවා. ඊට පස්සේ මේ පැත්තෙත් බලමු හිමිකම මොකද්ද වෙන්නේ කියලා. මෙතන 45000යි 48000යි 48000යි 45000යි. නැවත වතාවක්. මේ දෙක බිඳුවයි මේකේ බලපෑම. එහෙමනම් 50000න් 5000ක් අඩු වුණායින් පස්සේ 45000යි. මෙතනින් එනවා රුපියල් 90000ක්. දැන් අපි මේක නිකන් එකතු කරලා බලමු. ගිණුම් කරන සමීකරණේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා, තුලිතභාවයේ තියනවාද කියලා. එතකොට අපි දන්නවා අපි ගාන හරියටම හැදුවා කියලා. මේ ටිකේ එකතු 145000යි 135000යි නේද? 135000යි මේ ටික එකතු කීයක් එනවද? 75000 103000 75000 108000 135000 135000යි. එතකොට හරිනේ. වත්කම් වල එකතුවට හිමිකම් සහ වගකීම් වල එකතුව මෙන්න මේ දෙක එකතුව සමාන වෙනවා. හරි නේද? ඒ කියන්නේ 7යි 10යි බිඳුව ඉතිරි 1 7යි 10න් බිඳුව ඉතිරි 1යි 10න් 15 ඉතිරි 1යි 3යි 4යි 4යි අතතක් බලමු. බිඳු 3 මේ ආකාරයෙන් ගත්තා. 7යි 4 වෙනි සංඛ්‍යාව 7යි 10යි 15න් 5 ඉතිරි 1යි 3යි 6යි 7යි 13යි. හරි. පිළිතුර නිවැරදි. එමනම් අපි දැන් යමු ඊළඟ කොටසට.
පහත දැක්වන දිත්ත සටහන් වලට අදාළ ගණදෙනු ලියා දක්වන්න අපි දිත්ත සටහන් එක්ක අපිට ඒක නිර්වචනය කරලා ගණදෙනුව මොකක්ද කියන්න ඕන. A B C D කියලා ගණදෙනු හතරක් තියෙනවා. එහෙම නේද? A B C D කියලා ගණදෙනු හතරක් තියෙනවා. අපි එහෙමනම් එකින් එක බලමු මොනවද මේ ගණදෙනු කියලා. එහෙනම් පළවෙනි එක තමයි මෙන්න මේ ගැනුම් ගිණුම හර සහ ණය හිමි ගිණුම බැර. මොකද්ද මේ ගණදෙනු? ගණදෙනුවක් නිසා ගැනුම් රුපියල් 5000කින් ඉහළ යනවා. වගකීමකුත් ඉහළ යනවා රුපියල් 5000කින්. එහෙනම් මේක මොකද්ද? මේක අපිට කියන්න පුළුවන් රුපියල් 5000ක් භාණ්ඩ ණයට ගැනීම, ණයට මිලදී ගැනීම. හරිද? හරි. ඒක තමයි ණය හිමිය රුපියල් 5000කින් වැඩි වුණේ සහ භාණ්ඩ තොග රුපියල් 5000කින් වැඩි වුණේ. අපි දැන් බලමු දෙවෙනි ගණදෙනුව මොකක්ද කියලා. අපිට ලියා දක්වන්න තමයි තියෙන්නේ දෙවෙනි ගණදෙනුව මොකක්ද කියලා. එhmenan දෙවෙනි ගණදෙනුවට අදාළ විත්ත සටහන මෙන්න මේක. යන්ත්‍ර ගිණුම රුපියල් 50000ක් වැඩි වෙනවා, වත්කම් ගිණුමක් වැඩි වෙනවා සහ පෙරේරා සමාගම කියලා සැපයුම්කරු අපි සැපයුම්කරුගේ නමින් අපි ගිණුමක් ආරම්භ කරනවා කියලා කියන්නේ මොකද්ද? බැර ගිණුමක් කියලා කියන්නේ. යම් කිසි සමාගමක නමින් බැරට ශේෂයක් තියෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ තාම මේකට මුදල් ගෙවලා නැති හන්දා තමයි වගකීමක් විදියට වගකීම් ගිණුමක් බැර කරලා තියෙන්නේ. එහෙමනම් රුපියල් 50000ක් වටිනා යන්ත්‍රයක් වත්කමක් රුපියල් 50000ක් වටිනා යන්ත්‍රයක් කොහෙන්ද? පෙරේරා සමාගමෙන් ණයට ගැනීම වැදගත් දේ තමයි ඒක. නම් අපි දෙවන ගණදෙනුවත් අපි මේ ආකාරයෙන් අපි හඳුනාගත්තා. දැන් තියෙන්නේ තුන්වෙනි ගණදෙනුව මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. මොකද්ද? මුදල් රුපියල් 10000ක් එකතු වෙනවා විකුණුම් ගිණුම බැර. එහෙමනම් රුපියල් 10000ක් වටිනා භාණ්ඩ මුදලට විකිණීම, ණයට නෙමෙයි. මුදලට විකිණීම. ඒක නිසා තමයි මුදල් ගිණුම එවෙලෙම එකතු වෙලා විකුණුම් ගිණුම බැර වුණේ. ආදායම් ගිණුම බැර වුණේ. හතරවෙනි ගණදෙනුව බැංකු ගිණුම හර රුපියල් 3000යි කොමිස් ආදායම් ගිණුම බැර රුපියල් 3000යි. 30000යි. sorry. සම්මා වෙන්න මේක 30000යි හර බැර සමානයි. එතකොට මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ආදායම් ගිණුමක් බැර වෙනවා, බැංකු ගිණුම හර වෙනවා. ඒ කියන්නේ අපිට කොමිස් මොකද මේ බැංකු ගිණුමට අපි හර කියලා කියන්නේ බැංකු ගිණුම ඉහළ යන්න බලපාන දෙයක්. වාසිදායක ශේෂයක්. ඒ කියන්නේ අපිට කොමිස් මුදලක් ලැබිච්ච චෙක් තැන්පතුව චෙක් පතක් අපි තැන්පත් කිරීමක් තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඒ තැන්පත් කරපු චෙක් පතේ වටිනාකමින් අපි බැංකු ගිණුම හර කරලා කොමිස් ආදායම් ගිණුම බැර කරා. එහෙමනම් අපේ ගණදෙනුව තමයි රුපියල් 30000ක කොමිස් ආදායම් චෙක් පත බැංකුවේ තැන්පත් කිරීම
එහෙම නැත්නම් මේක අපිට ඍජු පේශනයක් ආව විදිහට අපිට ලියන්නත් පුළුවන්. මේ කොමිස් ආදායම දෙන පුද්ගලයා අපේ ගිණුමට කෙලින්ම බාණ්ඩ තැන්පත් කරා නම් එහෙමනම් අපි ගනුදෙනු සියල්ල අපි ඒකේ කොටස් අපි සම්පූර්ණ කරා හඳුනාගත්ත ගනුදෙනු ටික. දැන් 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ආ කොටස. මූලික සටහන් පොත්පත් යනු කුමක්ද? නැවත වතාවක් න්‍යායාත්මක ප්‍රශ්නයක් ගිණුම් කරන කොටසේ. මොකද්ද මූලික සටහන් පොතක් කියලා කියන්නේ? අපි දන්නවා මූලික සටහන් පොතක් කියලා කියන්නේ ගණදෙනුවක් මූලාශ්‍ර ලේඛන තුලින් අපි හඳුනගෙන ලෙජරයට පිටපත් කරන්න ඉස්සෙල්ලා අපි ඒ ගණදෙනුව සිද්ධ වෙන අනුපිළිවෙල අනුව මුලින්ම ගිණුම් පොතක සටහන් කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ මූලික සටහන් පොතක් කියලා. එhmenan අපි කෙටි පිළිතුරක් දෙමු ඒකට. කිසියම් ගණදෙනුවක් ලෙජරයට පිටපත් කිරීමට ප්‍රථම ගනුදෙනුවේ අනුපිළිවෙල අනුව ව්‍යාපාරයේ මුලින්ම සටහන් කරන ලේඛනයකට තමයි අපි මූලික සටහන් පොතක් කියලා කියන්නේ. මේ වගේ ලේඛන අපි 6ක් අපි තියනවා කියලා ඉගෙන ගත්තා. මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය ආකාරයෙන්. හොඳයි. මූලාශ්‍ර ලේඛනයක අන්තර්ගත කරුණු දෙකක් ලියන්න ආ කොටසෙන් අපෙන් අහන්නේ. මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ අපි දන්නවා ඉන්වොයිස්, ලදුපත්, චෙක්පත්, අගරුවීමේ නිවේදන, මෙන්න මේ වගේ දේවල්. හොඳයි. අපි ගමු මූලාශ්‍ර ලේඛනයක් අපි හිතමු ඉන්වොයිසයක් කියලා, ගැනුම් ඉන්වොයිසයක් කියලා. හරි. එතකොට ව්‍යාපාරේ නම ලිපිනය මේකේ සඳහන් වෙනවා. අනුක්‍රමික අංකයක් සඳහන් වෙනවා. කීයක්ද ලියන්න ඕන? කරුණු දෙකක්. අංකය. ගණදෙනුවේ විස්තරය. ඒකක කීයක්ද? ඒකක මිල. ගණදෙනුවේ තොරතුරු. ඊට පස්සේ අධික අත්සනක් තියෙනවා. අත්සන් තියෙනවා මේක සනාථ කරමින්. සනාථ කිරීමේ අත්සන්. මේ ආදී වශයෙන් තොරතුරු, ඒ කියන්නේ වටිනාකම, ප්‍රමාණය වගේ දේවල්. ප්‍රමාණය, වටිනාකම වගේ තොරතුරු. එහෙනම් මූලාශ්‍ර ලේඛනයක අන්තර්ගත කරුණු දෙකක් ලිව්වොත් අපිට මේ ලකුණු ටික උපය ගන්න පුළුවන්. හොඳයි. දෙවන ප්‍රශ්නේ. සදහම්ගේ ව්‍යාපාරයේ 2017 5/1 මැයි මාසේ 1 වෙනි දිනට ගිණුම් වල පැවති ශේෂයන් කීපයක් පහත දැක්වේ. මූල්‍ය ශේෂය 50000යි, ණයගැති ශේෂය නිමල් 20000යි, ණය හිමි ශේෂය කමල් රුපියල් 30000යි. ණයගැතියෝ ඉන්නවා, ණය හිමියෝ ඉන්නවා, මුදල් ශේෂයක් තියෙනවා. ඒ පළවෙනිද. මැයි මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිද්ධ වුණා. 7 වෙනිදා නිමල්ගෙන් ලැබුණු මුදල රුපියල් 9000යි, අඩු කළ වට්ටම රුපියල් 1000යි.
9,000ක් ලැබෙනවා 1,000ක් අඩු කරලා තියෙනවා. 2017 5/20 කමල්ට 12,000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 5% කියලාත් කියනවා. අවශ්‍ය වන්නේ මැයි මාසයේ සඳහා වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කොට තුලනය කිරීම. හොඳයි, ඊටමත් කුඩා අභ්‍යාසයක්. ආරම්භක ශේෂ ටිකක් තියෙනවා. ඊට පස්සේ ණය ගැතියා හා ණය හිමියා හා අදාළව වෙච්ච ගනුදෙනු දෙකක් තියෙනවා. අපෙන් අපේක්ෂා කරන්නේ මැයි මාසයේ සඳහා වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කර තුලනය කරන්නලු. එහෙමනම් අපිට මුලින්ම සිද්ධ වෙනවා ආකෘතිය සකස් කරගන්න. අපි ආකෘතිය සකස් කරගමු. වට්ටම් තීරු සහිත මුදල් පොත තමයි අපිට සකස් කරගන්න ඕන. එතන මේකේ දෙපැත්තක් තියෙනවා අපි දන්නවා. හර සහ බැර වශයෙන්. හර බැර මේ තින්නේ මුදල් පොත. ශීර්ෂ ටික අපි දාගමු. මුලින්ම අපිට දිනය ලැබෙනවා. දිනය. ඊට පස්සේ මුදල් පොතේ මේ තියෙන වම් පැත්ත කියලා කියන්නේ මුදල් ලැබීම. ලැබීමක් හා අදාළව අපිට තියෙන මූලාශ්‍ර ලියවිල්ල තමයි ලදුපත කියන එක. ලදුපත් අංකය සටහන් කිරීම සඳහා අපි මේ විදිහට දානවා. ලදුපත් අංකය. ඊළඟට දිනය ලදුපත් අංකය. ඊට පස්සේ අපි විස්තරය දාන්න මේ විදිහට තියා ගන්නවා මේ කොටස. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා සංගල පිටුව, ලෙජරේ පිටුව සහ මේ පැත්ත වට්ටම් සහ වටිනාකම. වට්ටම් සහ වටිනාකම. නැවත වතාවක් අපි දිනය. ඊට පස්සේ ගෙවීම් කියලා කියන්නේ වවුචර් අංකය. ඊට පස්සේ විස්තරය දාන්න මේ ටික තියාගමු අපි. සංගල පිටුව සහ වට්ටම් සහ වටිනාකම. එhmenan අපි දැන් ශීර්ෂ ටික නම් කරගමු. මේක මුදල් පොත කියලා අපි මේකට කියන්නේ. මුදල් පොත. දිනය. පස්සේ මෙතන ලදුපත් අංකය, ලැබීම් හා අදාළව විස්තරය. සංගල පිටුව ලෙජරේ වට්ටම් සහ වටිනාකම. ගණිතමේ වටිනාකම. මේ ආකාරයෙන්ම අනිත් පැත්තත් බැර පැත්තත් දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව, වට්ටම් දෙපැත්තෙන්ම වට්ටම් වෙනවා අපි දන්නවා. දුන් වට්ටම් සහ ලද වට්ටම්. මේ පැත්තෙන් පෙන්නන්නේ ලද වට්ටම් සහ වටිනාකම. අපිට වට්ටමක් ලැබෙන්නේ ණය හිමියන්ට ගෙවනකොට, වට්ටමක් දෙන්නේ ණය ගැතියෙකුට ගෙවනකොට වියදමක් විදිහට ඒක හඳුන ගන්නවා. එහෙනම් මේ තියෙන්නේ හර පැත්ත, ඒ වගේම මේ තියෙන්නේ බැර පැත්ත. ඔයගොල්ලෝ දන්නවා මුදල් පොත කියලා කියන්නේ ද්විත්ව කාර්යයක් ඉෂ්ට කරන පොතක්. ඒක නිසා මේකේ අපි දාන හර හෝ බැර සටහන ලෙජර් ගිණුමේ කොටසක් විදිහට අපි අනිවාර්යයෙන්ම සලකනවා. එතකොට මේ හා අදාළව අපි ලෙජර් ගිණුම යාවත් කාලින කරනකොට තව එක එන්ට්‍රියක් විතරයි දාන්නේ. හර සටහනක් මෙහෙන් දැම්මනම් තව එක බැර සටහනයි දාන්න ඕන. මේ පැත්තෙන් බැර සටහනක් දැම්මනම් තව එක හර සටහනයි අනිත් පැත්තෙන් අපි දා ගන්න ඕන. ලෙජරේ තියෙන මේ ද්විත්ව සටහන් රීතිය සම්පූර්ණ කිරීම සඳහා. හොඳයි. ආකෘතිය සූදානම්. එහෙමනම් අපි සදාහන්ගේ ව්‍යාපාරයේ මැයි මාසේ පළවෙනිදා තත්ත්වය අපි පෙන්නමු. මැයි මාසේ පළවෙනිදා. ඉස්සෙල්ලම මුදල් ශේෂය අපිට තියෙනවා රුපියල් 50,000ක්. මුදල් ශේෂය 50,000ක් කියලා කියන්නේ අපි දන්නවා වාසිදායක ශේෂයක්.
කවද්ද 5.1 5.1 ශේෂය හොඳයි. එතකොට අපේ ණය ගැතියෝ දෙන්නෙක් ඉන්නවා. අපිට අවශ්‍ය නම් මේ ණය ගැතියන්ගේ ගිණුම් ටිකත් පෙන්වන්න පුළුවන්. නමුත් අපිට පෙන්වන්න කියන්නේ මේකේ වට්ටම් සහිත තීරු සහිත මුදල් පොත තමයි අපිට පෙන්වන්නේ. ඒක නිසා ණය ගැති නිමල් කියලා ශේෂයක් තියෙනවා රුපියල් 20000ක් සහ ණය හිමි කමල් කියලා 30000ක ශේෂයකුත් තියෙනවා. ඕනනම් අපිට සරල ආකෘතියක මේ දෙන්නගේ accounts දෙකත් ණය ගැතිය වෙනත් පාටකින් අපි ඒක ලියා ගන්නවා සහ ණය හිමියා. මේ විදිහට ඕනනම් අපිට මේක පෙන්වන්න පුළුවන්. ණය හිමියා ණය ගැතිය. කීයද? 20000යි 30000යි. ණය හිමියාගේ ශේෂය අපි දන්නවා බැර ශේෂයක් කියලා 30000යි. අපි නිකන් ඒකත් සඳහන් කරගත්තා. එහෙනම් පළවෙනි ගණන් අපි යමු 2017 5යි 7 වෙනි දින නිමල්ගෙන් ලද මුදල රුපියල් 9000යි. අඩු කළ වට්ටම රුපියල් 1000යි. මුදලින් රුපියල් 9000ක්ද රුපියල් 1000ක වට්ටමක්ද ලැබුණලු. ලද මුදල 9000යි අඩු කළ වට්ටම 1000යි. මෙයා කවුද නිමල් කියලා කියන්නේ? අපිට සල්ලි දෙන්නේ කවුද? අපේ ණය ගැතියෝ. එහෙමනම් අපි දැන් මේකේ නම් ගනුදෙනු දෙකක් සටහන් කරන්න ඕන. ලැබූ මුදල කීයද? රුපියල් 9000යි වට්ටම 1000යි. එහෙමනම් අපි යමු. අපි මුදල් පොත සටහන් කරගමු. කීයක් අපිට ලැබෙනවද රුපියල් 9000යි. වට්ටමක් කීයක් අපි දුන්නද ඒ 9000 ගන්නකොට? රුපියල් 1000ක් අඩු කරලා තමයි අපි මේක ගත්තේ. එහෙම නේද? කවුද මෙයා? නිමල්ද? නිමල්. ණය ගැතියා කියන්නේ නිමල්නේ. ඒතකොට නිමල් තමයි මේ නිමල්ගෙන් තමයි මේ මුදල් පොතට සල්ලි හම්බුනේ. නිමල්ගේ ගිණුමට තමයි අපි මේක බැර කරන්නේ. කීයක්ද? මේ ඉන්නේ මෙතන නිමල් ණය ගැතිය. අපි එයාගේ ගිණුමට ගත්තොත් එහෙම අපි එයාට දානවා මුදල් කියලා රුපියල් 9000යි වට්ටම් කියලා වියදමකුත් ඇති වෙනවා 1000යි. සම්පූර්ණ වශයෙන් රුපියල් 10000ක ණය අපිට මෙතනින් අඩු කරන්න පුළුවන් රුපියල් 20000යි. මේ ආකාරයටම අපි දැන් ආකෘතියේ අපි මේක නිවැරදිව දාගත්තද කියලා බලන්න. අපිට මුදල් පොත තමයි හදන්න කියන්නේ. අපි මුදල් පොත හර කරලා ණය ගැති ගිණුමත් මෙන්න මේ ආකාරයෙන් බැර කරගත්තා. අපි ඊළඟ ගනුදෙනුව බලමු. ණය හිමියත් එක්ක කමල්ගේ රුපියල් 30000ක ශේෂයක් තියෙනවා. මේක අපි දැන් හරි මේ ගනුදෙනුව අපි සම්පූර්ණ කරා. ඊට පස්සේ කමල්ට මොකද්ද වෙලා තින්නේ? 12000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 5%කි. නේද? 12000ක් ණය ගෙවන්න ණය අපි නිදහස් කරන්න යනකොට අපිට වට්ටමක් දෙනවා 5%ක. කීයක්ද? රුපියල් 600ක්. 10%ක් නම් 1200යි. 5%ක් කියලා කියන්නේ ඒකෙන් භාගයයි 600යි. එහෙමනම් 600යි නම් අපිට සල්ලි හම්බෙන්නේ කීයක්ද? රුපියල් 11400ක් තමයි අපි ගෙවන්න ඕන. එහෙම නේද? 11400ක් ගෙවලා 600ක වට්ටමක් අපිට ගන්න පුළුවන්. එහෙමනම් 600ක වට්ටමයි මුදල්. මුදල් නෙමේ කවුද මෙයා? මේ ණය ගෙවන්නේ කමල්ට. කමල් කියන ණය ගැතිය. එහෙමනම් මුදල් නෙමෙයි කමල් කියන ණය ගැතියගේ ගිණුමට තමයි අපි රුපියල් 600ක් වට්ටම් සහ 11400ක්. එහෙමනම් කමල්ගේ ගිණුමට ගත්තොත් එහෙම මේ තියෙන්නේ කමල්ගේ ගිණුම. එයාගේ එක හර වෙනවා 11400ක් වට්ටම්. මේක මුදල් සහ වට්ටම් ලද වට්ටම් ගිණුම රුපියල් 600යි.
මෙන්න මේ විදිහට තමයි වට්ටම් හා අදාළ දිත්ත සටහන යන්නේ. එවනම් අපි දැන් බලන්න තවත් ගනුදෙනු මොනවද තියනවද කියලා නෑ. ගනුදෙනු සියල්ල සම්පූර්ණයි. පුංචි ගාණක් මේක. එහෙමනම් අපිට දැන් පුළුවන් මුදල් පොත මෙන්න මේ ආකාරයෙන් තුලනය කරන්න. අපි දින ටික හරියට දැම්මේ නැති නිසා 5යි 1 සහ ඊළඟ ගනුදෙනු සිද්ධ වෙන්නේ 5යි 7 5යි 20. 5යි 7 5යි 20. 5යි 20. සම්පූර්ණයි සියල්ල. හරි. දැන් අපි දන්නවා මුදල් පොතේ සාමාන්‍යයෙන් හර පැත්තේ තමයි අපි ශේෂයක් අපිට ලැබෙන්නේ. වැඩිපුර ශේෂයක් ලැබෙන්නේ. එවනම් අපි මේක ගිණුම දැන් තුලනය කරන්න උත්සාහ කරමු. මේ ආකාරයෙන්. අපි පටන් ගමු හර පැත්තෙන් 59000යි 59000යි මේ පැත්තෙන් 1000යි. මතක තියාගන්න වට්ටම් තීරුවේ අපි මේ වැඩි පැත්ත දාලා එහෙම තුලනය කිරීමක් කරන්නේ නැහැ. නිකන් ඒ හර පැත්තේ එකතුවත් ඒ විදිහටම පෙන්නනවා. මේ පැත්තේ එකතුවත් මේ විදිහට පෙන්නනවා. නමුත් මුදල් පොතේ ශේෂය බලනකොට අපි වැඩි පැත්තෙන් අරගෙන අපි ගිණුමේ ශේෂය අපි ගන්නවා. 59000යි 59000න් 11400ක් අඩු වෙන්න ඕන. 11400. හතලිස් 7600ක ශේෂයක් එනවා. ශේෂය පහළට ගෙන ගියා. එහෙනම් 6යි 1 ශේෂය ඉදිරියට ගෙන ගියා රුපියල් 47600ක්. අපේ ගාණෙන් අහන්නේ මුදල් පොත ශේෂය හොයන එක තමයි. එවනම් අපි මේ ගානත් මේ විදිහට අපි සම්පූර්ණ කරා. හොඳයි. අපි ඊළඟ කොටසට පිළිතුරු සපයමු. අපි කියවමු රුපියල් 5000ක සුළු මුදල් අග්‍රිමයක් පවත්වාගෙන යන ධර්මන්ගේ ව්‍යාපාරයේ 2017 මාර්තු මාසයේ සිදු වූ සුළු මුදල් ගනුදෙනු පහත දැක්කේ. තුන්වෙනි මාසයේ පළවෙනි දින සුළු මුදල් ශේෂය රුපියල් 600යි. 2017 3.1 අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා. 3.4 ගමන් වියදම් 175යි. 3.5 half sheet මිලදී ගැනීම රුපියල් 300යි. 3.6 පෑන් මිලදී ගැනීම 200යි. තැපැල් ගාස්තු 275යි. සංග්‍රහ වියදම් රුපියල් 150යි. ත්‍රිරෝද රථ ගාස්තු 250යි. මුදල් හා ලිපි කවර රුපියල් 300යි. සුනිල්ට ගෙව්වා රුපියල් 500යි. ප්ලාස්ටික් පුටුවක් ගැනීමට රුපියල් 700යි. අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා 4 වෙනි මාසයේ පළවෙනි දින. අවශ්‍ය වන්නේ ඉහත තොරතුරු ඇසුරින් ගමන් ගාස්තු ලිපි ද්‍රව්‍ය තැපැල් ගාස්තු විවිධ යන විශ්ලේෂණ තීරු ඇතුළත් කොට සුළු මුදල් පොත පිළියෙල කරන්න. හොඳයි. අපි මේ පිළිබඳ අභ්‍යාස රාශියක් අපි න්‍යායාත්මක කරුණු සාකච්ඡාවේදී අපි සම්පූර්ණ කරා. එමනම් අපි දැන් අපි බලමු කොහොමද මේ සුළු මුදල් පොත මේ ගනුදෙනුත් එක්ක යාවත් කාලීන කරන්නේ කියලා. හොඳයි. ගාන මේ ආකාරයෙන් අපි කියවමින් පස්සේ අපි ආකෘතිය සූදානම් කරගමු. සුළු මුදල් ආශ්‍රිත මේ ගනුදෙනු ටික වාර්තා කිරීම සඳහා. මුලින්ම අපිට තියෙනවා ලැබීම්
ලදුපත් අංකය දිනය විස්තරය සඟල පිටුව ගෙවීම. ඊළඟට මෙතනින් එහාට දුවේ පුතේ මේ කොටස තමයි අපි විවිධ වියදම් ශීර්ෂ යටතේ අපි සකස් කරගන්නේ. එතකොට මේ ගානේ අපිට දීලා තියෙනවා පොඩි මග පෙන්වීමක් විශ්ලේෂණය කරන්න ඕන කොපමණ දුරකටද කියලා. එhmenan මෙන්න මේ හරියට අපි කියන්නේ විශ්ලේෂණ තීරු කියලා. මොකද්ද කියන්නේ අපි? ඒකට අපි කියනවා මෙන්න මේ විදිහට විශ්ලේෂණ තීරු. මේකේ තියෙන ගෙවීම් පස්සේ වවුචර් අංකය විස්තරය මෙතන ලැබීම් ලදුපත් අංකය දිනය මෙතන එන්නේ සංගල පිටුව. සංගල පිටුව ඒක නිසා මම මේ කොටස ඉවත් කරමු. right. එවනම් ආකෘතිය සූදානම්. මේකට අපි කියන්නේ සුළු මුදල් පොත කියලා. විශ්ලේෂණ තීරු සුළු මුදල් පොත. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න හැදුවේ මේ වියදම් අපි කොච්චර විශ්ලේෂණය කරනවද කියන මඟ පෙන්වීමක් තියෙනවා. ලිපි ද්‍රව්‍ය තැපැල් විවිධ. ලිපි ද්‍රව්‍ය තැපැල් විවිධ කියන කොටස් තුනකට විතරයි අපිට කඩන්න ඕනේ. එහෙමනම් මෙතනට අපිට ඒ ටිකක් දා ගන්න පුළුවන්. ලිපි ද්‍රව්‍ය මොනවද? ලිපි ද්‍රව්‍ය වියදම් ගමන් ලිපි ද්‍රව්‍ය තැපැල් විවිධ. ගමන් ලිපි ද්‍රව්‍ය තැපැල් විවිධ සහ අවසාන වශයෙන් ලෙජර් පිටුවත් අපිට මේකට දාගන්න පුළුවන්. ලෙජර් මේක ලෙජර් පිටුව මේවා තමයි සිහි වටන තීරු ටික. ගමන් ලිපි ද්‍රව්‍ය තැපැල් විවිධ. ගමන් ගාස්තු තැපැල් ලිපි ද්‍රව්‍ය සහ විවිධ වියදම්. මෙන්න මේ ආකෘතියෙන් තමයි අපිට මේ ගණන් ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට 3.1 රුපියල් 600යි ශේෂය. එමනම් 3.1 ශේෂය කීයද? රුපියල් 600යි කීයද? මේකට කියන්නේ ශේෂය කියලා. ඊළඟ ගණන් කුමක්ද? 3.1 අග්‍රිමය ප්‍රතිපූරණය කර. අග්‍රිමය කීයද? රුපියල් 5000යි. ඔන්න මතක තියාගන්න. 600යි ඉතුරු වෙලා තියෙන්නේ. රුපියල් 5000ක අග්‍රිමයක් තියෙනවා කියලා කියන්නේ 4400ක් අපි මුදල් ප්‍රධාන මුදල් අය කැමකින් ඉල්ල ගන්නවා. එතකොට තමයි 4400 එකතු කිරීම 600 රුපියල් 5000ක අග්‍රිමයක් සම්පූර්ණ වෙන්නේ. ගැටලුවක් නැහැ. කවද්ද දිනේ? දිනේ තමයි 3.1. 3.1 විස්තරය තමයි කොහෙන්ද ලැබෙන්නේ? මුදල් ගිණුමෙන් තමයි මේ ටික ලැබෙන්නේ. රුපියල් 4400ක්
අපි අග්‍රිමය සම්පූර්ණ කරගන්නවා. දැන් අපි ගාව රුපියල් 5000ක ශේෂයක් තියෙනවා. හොඳයි. දැන් අපිට පුළුවන් මාසය තුල සිදුවෙච්ච වෙනත් ගණදෙනු ටික සටහන් කරන්න. 3යි 4 ගමන් වියදම් 175යි. 3යි 4 ගමන් වියදම් කීයද ගාන 175යි. නැවත වතාවක් ගමන් වියදම් තීරයේත් අපි 175 සම්පූර්ණ කරා. මේක හරි, මේක හරි, මේක හරි. 3යි 5 ලිපි ද්‍රව්‍ය රුපියල් 300යි. 3යි 5 ලිපි ද්‍රව්‍ය රුපියල් 300යි. එහෙනම් අපි ලිපි ද්‍රව්‍ය කෙලින් තමයි රුපියල් 300 ලියන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ ගණන් 3යි 6 පෑන් සඳහා රුපියල් 200යි. දිනය 3යි 6 පෑන් කියන්නේ නැවත වතාවක් ලිපි ද්‍රව්‍ය රුපියල් 200යි. 200 මෙතනක් දැම්මා. තුනයි 7 තැපැල් ගාස්තු 275යි. තැපැල් කීයක්ද? රුපියල් 275ක ගෙවීමක් සිද්ධ කරනවා. 275 තැපැල් ගාස්තු තීරුවෙන් තමයි අපි ලකුණු කරන්නේ. ඒකත් හරි. දැන් බලමු ඊළඟ ගණදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ? 3යි 12 සංග්‍රහ 150යි. සංග්‍රහ කියලා තීරුවක් තියනවද? නැහැ. 3යි 12 ඒක විවිධ එකට අපිට දාන්න පුළුවන්. විවිධ වියදම් ගාන කීයද? රුපියල් 150යි. 150යි. එමනම් අපි විවිධ වියදම් තීරුවට ඒ 150 අන්තර්ගත කරනවා. ඒ 150 අදාළ ලෙජර් ගිණුම අපිට මෙතනින් පෙන්වන්න පුළුවන්. අපි දන්නවා නම් අපි දන්නේ නැති නිසා අපි මේ විදිහට ලකුණක් දානවා. 3යි 19 ත්‍රිරෝධ 250යි. 3යි 19 ත්‍රිරෝධ රුපියල් 250යි. ඒකත් විවිධ ශීර්ෂය යටතේ අපිට දාන්න පුළුවන්. ඊළඟ ගණදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ? 3යි 21 මුද්දර හා ලිපි කවර 300යි. 3යි 21 මුද්දර ලිපි කවර රුපියල් 300යි. මුද්දර ලිපි රුපියල් 300යි. ඒක ලිපි ද්‍රව්‍ය වලට අපිට දාන්න පුළුවන්. ඊළඟට අපි බලමු සුනිල්ට ගෙව්වා රුපියල් 500යි. කවද දිනේ? 3යි 26. සුනිල් කියන ණය හිමියට ගෙවනවා රුපියල් මං හිතන්නේ රුපියල් 500ක්. අපි බලන්න හරිද කියලා ගාන රුපියල් 500යි. එතකොට මේක ලෙජර් ගිණුමට ගෙනියනකොට අපි සුනිල්ගේ ගිණුමට තමයි අපි මේක වෙනම අරන් යන්නේ. හරි? ඒක මතක තියාගන්න. සුනිල් රුපියල් 500යි. ඊළඟ ගණදෙනුව ප්ලාස්ටික් පුටු රුපියල් 700යි. ඒකත් අපි ලියමු. දිනේ 3යි 31. පුටු
රුපියල් කීයද 700යි 700ක ගෙවීමක් ඒකත් අපි විවිධ තීරුවට අරන් යනවා ඊට පස්සේ 4.1 අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා අපි ප්‍රතිපූර්ණය කළාන් ඉස්සෙල්ලා අපිට මේක කීයක්ද කියලා අපිට තුලනය කරන්න සිද්ධ වෙනවා මෙදාට තියෙන ශේෂය අරගෙන දැන් අපි බලන්න ගණදෙනු ටික හරිද කියලා 1 2 3 4 5 6 7 8 9යි අපි හැම වෙලේම නිවැරදිතාවය චෙක් කරගන්න ඕන එහෙම නේද 1 2 3 4 5 6 7 8 9යි ශේෂය එක්ක 10යි හරි ඊට පස්සේ අපි ගණන් ටිකත් බලමු 175 300 200 175 300 200 275 150 250 275 150 250 300 500 700 300 500 700 මේ ටිකත් හරි සියල්ල සම්පූර්ණයි දැන් මේ පැත්තෙත් හරිද බලමු 175යි ගමන් ලිපි ද්‍රව්‍ය 300යි පෑන් කියන්නේ ලිපි ද්‍රව්‍ය 200යි තැපැල් ගාස්තු 275යි සංග්‍රහ 150යි ත්‍රිරෝධ 250යි මුද්දර ලිපි ද්‍රව්‍ය 300යි සුනිල් 500යි සහ පුටු 700යි හරි දැන් අපි සියලු ගණදෙනු සම්පූර්ණ කරලා තියෙනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම හැර ඒක නිසා අපිට දැන් පුළුවන් මේ වේදන් ටික తాවකාලිකව මෙන්න මේ විදිහට එකතු කරගන්න වේදන් ටික අපි සම්පූර්ණ කරගමු මෙන්න මේ ආකාරයෙන් දැන් අපි මේ ටික එකතු කරන්න ඕන තුනයි 6යි 8යි 10යි 21යි 28න් 8 ඉතිරි 2යි 2850යි 2850යි දැන් බලන්න මෙතන කවද්ද 4.1 අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා 4.1 මොකද්ද සිද්ධ වෙන්නේ අපි දැන් බලමු ශේෂය කීයක්ද කියලා මෙතන. මෙතන තියෙනවා රුපියල් 5000ක් පන්දාහයි තොට 5000යි ශේෂය කීයක්ද 2850යි 2900යි 3000යි 2150යි අපි මේ ශේෂය අරන් යමු
කවද්ද 5යි 1 ශේෂය ඉදිරියට ගෙන ආවා. කීයක්ද? 2150. මේ පහළට ගෙන ගිය ශේෂය අපි ශේෂය ඉදිරියට ගෙන ආවා 2150යි. ඊට පස්සේ 5යි 1 නැවත වතාවක් අග්‍රිමය ප්‍රතිපූර්ණය වෙනවලු රුපියල් 5000 වෙනකල් තියෙන අනිත් මුදල් ටික. එතකොට ආපහු අග්‍රිමය කීයක් වෙනවද මේ 850 910යි 1000යි 2000යි රුපියල් 5000 බවට ආපහු සම්පූර්ණ වෙනවා. එතන මේ පැත්තෙන් මේ විදිහට මුදල් ලැබීම වවුචර් රංකය. ඊපස්සේ අපිට දැන් කුඩා කොටසයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙන්න මේ විශ්ලේෂණ තීරු ටික අපිට එකතු දාගන්න එකත් අපිට මෙන්න මේ ආකාරයෙන් කරන්න පුළුවන්. 175යි 275යි 500යි 300යි 800යි 400යි 900යි 1600යි. මේ ටික එකතුව තමයි 2400යි 2675යි 2750යි 2850යි. මේ එකතුවට මේ එකතුව සමාන වෙනවා. ඊට පස්සේ මේවා අපි දන්නවා මේවා වෙන වෙනම මේ වියදම් ගිණුම් වලට ලෙජර් ගිණුම් වලට මේවල ද්විත්ත සටහන අනෙකුත් සටහන අරන් යන්න ඕන. හොඳයි. අපි ඒ ගානත් අපි දැන් එමනම් සම්පූර්ණ කරා මෙන්න මේ විදිහට. සුළු මුදල් පොත ගණදෙනු වාර්තා කරලා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ආකාරය සහ අවසාන වශයෙන් අපි නැවත වතාවක් අග්‍රිමයට සමාන කරගෙන ඊළඟ මාසික ගණදෙනු සඳහා සුළු මුදල් පොත සූදානම් කර තැබීම. එමනම් අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. අපි කියවමු. තරිදු ප්‍රනාන්දුගේ ව්‍යාපාරයේ 2017 අගෝස්තු මාසයේ බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රුපියල් 45000යි. එහෙත් 2017 8.31 වන දින බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශයේ ශේෂය ඊට වඩා වෙනස් වුණාලු. ශේෂය කියලා නැහැ. වෙනසට හේතු පහත දැක්කේ. පළවෙනි හේතුව තමයි බැංකුව විසින් අඩු කරගෙන ඇති බැංකු ගාස්තු රුපියල් 2500යි. ස්ථාවර නියෝග මත බැංකුව වෙත ගෙවන ලද ලීසින් වාරිකයේ රුපියල් 2400යි. බැංකුවට ඍජුවම ලැබී ඇති ප්‍රේෂණවලාගේ රුපියල් 1500යි. ඊළඟට තියෙනවා තැන්පත් කරන ලද පහත දැක්වන චෙක්පත් අගෝස්තු මාසයේ 31 වන විටත් නිෂ්කාශනය වී නැත. චෙක්පත් අංක 4201 5200 200යි. චෙක්පත් අංක 36යි 62 4500යි. ඒ වගේම තියෙනවා ව්‍යාපාරයේ විසින් නිකුත් කරන ලද පහත දැක්වෙන චෙක්පත් ගෙවීම සඳහා බැංකුවට තාමත් ඉදිරිපත් වෙලා නැහැ කියලා කියනවා. 10025 චෙක්පත් අංක 3500යි. චෙක්පත් අංක 10029 රුපියල් 5600යි. හොඳයි. මොකද්ද අපේ ගාණෙන් බලාපොරොත්තු වෙන්නේ? අවශ්‍ය වන්නේ බැංකු ගිණුම සංශෝධනය කිරීම පළවෙනි කොටස. දෙවෙනි කොටස බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය යොදා ගනිමින් 2017 8.31 වන දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය විස්තරය පිළියෙල කිරීම. හොඳයි. ගාන පැහැදිලි. අපෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන. දෙවෙනි එක තමයි බැංකුවේ තියෙන සංශෝධිත ශේෂයත් බැංකු සැසඳුමේ තියෙන ශේෂයත් ඒක වෙනස් වන ආකාරය අපිට විද්‍යානුකූලව අපිට ඔප්පු කරලා පෙන්වන්න ඕන බැංකු සැසඳුම් ප්‍රකාශය භාවිතා කරමින්. හොඳයි. පළවෙනි දේ තමයි බැංකු ගිණුම සම්බන්ධ සංශෝධනය කිරීම. දැන් බලන්න නැවත වතාවක් ගානට යොමු වෙමු. මේක කියනවා බැංකු ගිණුමේ ශේෂය රුපියල් 45000ක් කියලා. බැංකු ප්‍රකාශයේ ශේෂය කීයක්ද කියලා නැහැ. ඒකට වෙනස් වෙන්න හේතු ටිකක් අපිට දීලා තියෙනවා. නමුත් අපි දන්නවා මේ හේතු අතුරින් අපි සියලු දේවල් අපි බැංකු ගිණුම සංශෝධනය කරන්න භාවිතා කරගන්නේ. ඇතැම් ගණදෙනු පමණයි අපි භාවිතා කරන්නේ
බැංකු ගිණුම සංශෝධනය කරන්න. මෙතෙන්දී මම බැංකු ගිණුම කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් මතක් කරන්නම්. ජංගම ගිණුමකින් ගනුදෙනු කරනකොට ව්‍යාපාරයේ පොත්පත්වල බැංකු ගිණුමක් අපි ලෙජරේ තුල ආරම්භ කරනවා. ඒකට තමයි අපි බැංකු ගිණුම කියලා කියන්නේ. එතන මීට අමතරව බැංකුවෙත් තියෙනවා බැංකු ගිණුමක්. මොකද බැංකු ගිණුම අපි අයිතිකාරත්වයේ තියෙන අපේ ව්‍යාපාරයට අපේ පැත්තෙන් ඒකේ තැන්පත් කරන හැම දෙයක්ම අපිට වාසිදායක ශේෂයක් වන අතර බැංකුවේ ගත්තොත් එහෙම බැංකුවේ වගකීමක්. නමුත් බැංකුවේ පරිගණක පද්ධතිය තුලත් වෙනම ගිණුමක් අපේ ආරම්භ කරනවා. අන්න ඒ ගිණුමෙන් print එකක් දෙනකොට print out එකක් දෙනකොට ඒකේ විස්තරය අදාළව මාසයකට සැරයක්වත් නිකුත් කරන ඒ ප්‍රකාශයට තමයි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. ඒතර ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු සහ බැංකුවේ ඇත්තටම සිද්ධ වෙච්ච ගනුදෙනු අතර වෙනසක් තියෙන්න පුළුවන්. ඒකට සාධාරණ හේතු තියෙනවා. ජංගම ගිණුම් වල තියෙන ලක්ෂණය ඒක තමයි. පළවෙනි දේ තමයි බැංකුව විසින් විවිධ ගාස්තු අපිට නොදන්වා අය කරන්න පුළුවන්. අපි එකඟ වෙලා තියෙනවා නම් මෙන්න මේ චෙක්පත් වලට ගාස්තුව මෙච්චරයි මේ වගේ ගාස්තු අය කරනවා කියලා අපිට ජංගම ගිණුම ආරම්භ කරනකොට අපිට දෙනවා කොන්දේසි ටික. ඊට පස්සේ ඒ වගේ දේවල් සිද්ධ වුණායින් පස්සේ ඉස්සෙල්ලාම බැංකුව පැත්තෙන් තමයි මේ ගාස්තු අය අඩු කිරීම සිද්ධ කරන්නේ. චෙක්පතක් අගරු වුණොත් ඒක ඉස්සෙල්ලාම දන්නේ බැංකුව. අපි තැන්පත් කරනවා ගිහිල්ලා චෙක්පතක් බැංකු ගිණුමේ. නමුත් ඒකට අවශ්‍ය මුදල් ටික එන්නේ නැහැ. ඒක අගරු වෙනවා. එතකොට අපේ මුදල් පොතේ ශේෂය බොරුවට පෙන්නුවට මේක අපිට චෙක්පතකින් අපිට ණය ගතිය ගෙව්වා කියලා ඇත්තටම මුදල් ටික ආවේ නැහැ කියලා අපි දැනගන්නේ බැංකු ප්‍රකාශයත් එක්ක. එමනම් ඒ වගේම තවත් තියෙනවා ඍජු ප්‍රේෂණ තියෙන්න පුළුවන්. අපේ ගනුදෙනුකරුවන් අපිට දන්වන්න නැතුව කෙලින්ම ගිහිල්ලා අපේ බැංකු ගිණුමට මුදල් දැම්මොත් එහෙම බැංකුවේ ශේෂය අපේ ශේෂයට වඩා වැඩි ශේෂයක් පෙන්눔 කරනවා. අපේ ඇත්තටම තියෙන ශේෂය අඩු. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි සංශෝධනය කරන්න ඕන අපි බැංකු ප්‍රකාශයෙන් හඳුනාගත්තොත් එහෙම ඍජු ප්‍රේෂණ තිබ්බා කියලා අපි මුලින්ම මොකද්ද කරන්න ඕන අපේ ව්‍යාපාරයේ තියෙන පොත්පත් සංශෝධනය කරන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් හේතු කීපයක් තියෙනවා බැංකු ගිණුම සංශෝධනය කරන්න. එහෙමනම් අපිට මුලින්ම තියෙන්නේ බැංකු ගිණුම සංශෝධනය කරන එක පෙන්වන්න. ඒක නිසා මම ඒකට සංශෝධිත බැංකු ගිණුම කියන ආකෘතිය මෙන්න මේ විදිහට සකස් කරගන්නවා. මේක තමයි අපේ බැංකු ගිණුම. බැංකු ගිණුම. අපි දන්නවා මේකේ බැංකු ගිණුමේ ශේෂය කීයක්ද තියෙන්නේ. මේ ගානේ තොරතුරු දීලා ඇති. අපි බලමු කීයක්ද කියලා. බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රුපියල් 45000යි දිනය අගෝස්තු මාසයේ. අගෝස්තු මාසයේ 31. අගෝස්තු මාසයේ 31 රුපියල් 45000යි. 8.31 නේද? වාසිදායක ශේෂයක් තියෙනවා රුපියල් 45000ක. හොඳයි. දැන් බලමු බැංකු ප්‍රකාශය අපි දකිනවා ඒකෙන් යම් යම් ගනුදෙනු කීපයක් අපි හොයා ගන්නවා. අපි බලමු මේ ගනුදෙනු නිසා අපේ බැංකු ගිණුම සංශෝධනය කරන්න අවශ්‍යද නැද්ද කියලා. පළවෙනි එක තමයි බැංකුව විසින් අඩු කරගෙන ඇති බැංකු ගාස්තු. අනිවාර්යයෙන්. බැංකු ගාස්තුවක් අය කරා කියන්නේ ඒක ස්ථිර වියදමක්. බැංකුවට අපි ඒක ගෙවන්න ඕන දෙයක්. ඒක නිසා බැංකු ගිණුමේ අපේ සල්ලි තියෙන නිසා බැංකුව කරන්නේ අපේ බැංකු ගිණුම හර කරනවා. ඒගොල්ලොන්ගේ වගකීම් ගිණුමක් තියෙන්නේ. වගකීම අඩු කරගන්න පුළුවන් ගාස්තුවේ ප්‍රමාණයෙන් බැංකු ගාස්තු ඒගොල්ලෝ අපිට සපයපු සේවාවන් වෙනුවෙන් අය කරන මුදලක්. ඒක නිසා අපේ ශේෂයෙන් ඒගොල්ලන්ට අඩු කරන්න පුළුවන් කියලා කියන්නේ බැංකුව පැත්තෙන් ඒක හර කරනවා වගකීම අඩු කරගන්න. අපේ පැත්තෙන් මොකද්ද මේක? වියදමක්. වියදමක් නිසා අපිට පුළුවන් මේ 2500 බැංකු ගාස්තු ටික අයින් කරගන්න. ඒක අපිත් වියදමක් විදිහට හඳුනා ගන්න ඕන. බැංකු ගාස්තු කියලා ගිණුමක් අපි හර කරලා රුපියල් 2500 අපි මොකද කරන්නේ? අපේ බැංකු ගිණුමේ තියෙන වාසිදායක ශේෂයනොත් අපි 2500 මේ ආකාරයෙන් අපි අඩු කරලා දානවා. දැන් අපේ ශේෂයයි බැංකුවේ ශේෂයයි මෙම ගනුදෙනුව නිසා සමාන වෙනවා. හැබැයි තවත් ගනුදෙනු තියෙනවා. බලමු මොනවද ඒ ගනුදෙනු කියලා.
මෙන්න තවත් එකක් තියෙනවා. ස්ථාවර නියෝගය මත ලීසින් වාරිකයක්. සමහරවිට මේ බැංකුවෙන් අපි ලීසින් එකක් අරගෙන ඇති. ස්ථාවර නියෝගයක් දීලා තිනවා. හැම මාසකම අවසානයේ ඕගොල්ලෝ මේක කපා ගන්න කියලා. ඒගොල්ලෝ ඒක බැංකුවෙන් අඩු කරගෙන අපි තාම දන්නේ නැහැ. එhmenan අපිත් මේක ලීසින් වාරිකය කියලා 2400ක් අපිත් ඒක අයින් කරනවා. ලීසින් වාරිකය කීයක්ද? රුපියල් 2400ක්. ඔන්න අපිත් අඩු කරා. දැන් අපි බැංකුවයි දෙගොල්ලම සමාන වෙනවා. මේකත් සංශෝධනය කරන්න ඕන දෙයක්. ඊට පස්සේ මේක මොකද්ද? ඍජුව ලැබිච්ච ප්‍රේෂණ. අනිවාර්යෙන්ම අපි ලකුණු කරන්න ඕන. ඇයි ඒ? අපිට දන්වලා ඉවරලා ඒ ප්‍රේෂණය දැම්මනම් අපි මොකද කරන්නේ? අපේ මුදල් පොත හර කරලා අපි ණය ගැතියව බැර කරනවා. එහෙම නේද? එහෙමනම් බැංකුවට ඍජුව ලැබී ඇති ප්‍රේෂණ කියලා කියන්නේත් අපේ සංශෝධිත බැංකු ගිණුම සකස් කරන්න ඕන එකක්. එහෙම නේද? මේක ණය ගැති. ණය ගැතියගේ ගිණුම අපි මේ 1500 අපිට බැර කරලා දාන්න පුළුවන් ණය ගැතිභාවය අඩු කිරීම පිණිස. එහෙනම් අපි ඒකත් ගත්තා, මේකත් ගත්තා, මේකත් ගත්තා, ඍජු ප්‍රේෂණත් ගත්තා. දැන් ඉතිරි ඒවා බලන්න. තැම්පත් කරන ලද නමුත් නිෂ්කාසනය වෙලා නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේවා තැම්පත් කරනකොට මේ මොනවද මේ චෙක්පත්? අපේ ණය ගැතිව අපිට දීපු චෙක්පත්. ඒගොල්ලෝගේ ණය ගැතිභාවය අඩු කරගන්න අපිට දෙනවා චෙක්පතක්. අපි ඒක බැංකුවේ ගිහලා තැම්පත් කරන්න ඕන. බැංකුව මොකද කරන්නේ? මේක නිෂ්කාසනයට යවනවා. ඊට පස්සේ ණය ගැතියගේ ගිණුම බැර කරලා අපේ ගිණුමට සල්ලි ටික එකතු කරගන්නවා අපේ බැංකු ගිණුමට. හරි? එතන මේ චෙක්පත මුලින්ම ලැබෙන්නේ ව්‍යාපාරය ඇතුළට. මේවා ඍජු ප්‍රේෂණ නෙමෙයිනේ. චෙක්පත්නේ දීලා තින්නේ. චෙක්පතක් මුලින්ම ලැබෙනවා කියලා කියන්නේ අපි මුලින්ම මොකද කරන්නේ? බැංකු ගිණුම අපි හර කරගන්නවා. හරියට සල්ලි ටික ඔක්කොම හම්බුණා වගේ. නමුත් හම්බෙලා නැහැ. තාම ගනුදෙනුව සම්පූර්ණ වෙන්න ඕන ඉදිරියේදී. නමුත් අපි මුලින්ම කරන්නේ මේක සල්ලි ලැබිච්ච විදිහට ණය ගැතියන්ගෙන් බැංකු ගිණුම හර කරලා ණය ගැති ගිණුම බැර කරලා දානවා. එතකොට අපි බැංකු ගිණුමේ සල්ලි ටික දැන් ශේෂය ඉහළට යනවා. නමුත් ඇත්තටම බැංකුවට මේ සල්ලි ටික එකතු වෙලාද? තාම නැහැ. ඇයි ඒ? මේ ටික ගිහිල්ලා අපි බැංකුවට ගිහිල්ලා බාර දෙන්නත් ඕන, තැම්පත් කරන්නත් ඕන ඩිපොසිට් බොක්ස් එකට දාලා. ඊට පස්සේ බැංකුව එක නිෂ්කාසනය සඳහා යවන්නත් ඕන. නිෂ්කාසනය සඳහා යවුවෙන් පස්සේ අපේ ගනුදෙනුකරුගේ ගිණුමේ හරියට සල්ලි තියෙන්නත් ඕන, චෙක්පත හරියට ලියලා තියෙන්නත් ඕන. මේ සියලු කොන්දේසි සම්පූර්ණ වුණොත් තමයි මේ චෙක්පතේ නිෂ්කාසනය වෙච්ච මුදල් ටික අපේ බැංකු ගිණුමට ඇත්තටම එන්නේ. ඒක නිසා తాවකාලිකව මිස්මැච් එකක් තියෙන්න පුළුවන්. අසමානතාවයක් තියෙන්න පුළුවන්. తాවකාලිකව අපේ බැංකු ගිණුමේ මේ සල්ලි ටික හරියට සල්ලි විදිහටම හම්බුන විදිහට අපි බැංකු ගිණුම වැඩි කරලා තමයි තියෙන්නේ. නමුත් බැංකුවට තාම මේ සල්ලි ටික ඇවිල්ලා නැහැ. ඒක නිසා මේ ගනුදෙනුව නිසා නැවත වතාවක් අපිට සංශෝධිත බැංකු ගිණුමක් හදන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ? මේ ගනුදෙනුව දැන්ටමත් අපි දාගෙන තියෙන්නේ බැංකු ගිණුමේ හර කරලා තියෙන්නේ. බැංකුවේ මේක හරියට නිෂ්කාසනය වුණොත් ඒ නිෂ්කාසනය කරන මොහොතේදී අපේ දෙගොල්ලෝගේ ශේෂයන් දෙක සමාන වෙනවා. මේක අපි සංශෝධනය කරන්න ඕන එකම හේතුව තමයි මේ චෙක්පතක් අගරු වෙලා තිබ්බොත් පමණයි. සල්ලි ටික ආවේ නැත්තම් අපේ මුදල් පොතේ අපි මුදල් ලැබුණා කියලා අපි දාලා තියෙන එන්ට්‍රි එක අපි රිවර්ස් කරලා දාන්න ඕන. ඒක නිසා මේ ගණදෙනුව අපිට පැත්තකට දාන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ කාණ්ඩය. දෙවන කාණ්ඩය තමයි ව්‍යාපාරයේ විසින් ගෙවන චෙක්පත්. ඒවත් తాවකාලිකව අපි මුදල් පොතෙන් මුදල් ගිය විදිහට බැංකු ගිණුමෙන් අයින් කළාට මේ චෙක්පත් ලබා ගන්නා අපේ සැපයුම්කරුවන් එකපාරම මේක බැංකුවට ඉදිරිපත් කරන්නේ නැති නිසා තාම මේ සල්ලි ටික බැංකුවේ ගිණුමෙන් අයින් වෙලා නැහැ. ඒක නිසා බැංකුවේ తాවකාලිකව වැඩි ශේෂයක් තියෙන්න පුළුවන්. නමුත් කොයි මොහොතේ හරි මේ සැපයුම්කරු මේ ක්ලේම් කරොත් මේ චෙක්පත් වල තියෙන මුදල් ටික ඒගොල්ලෝගේ account වලට දාන්න කියලා මාරු කරන්න කියලා ඒ අවස්ථාවේදී අපේ ගිණුම් දෙක සමාන වෙන නිසා කිසිසේත්ම මේ ගණදෙනු වලටත් අපි සංශෝධිත මුදල් පොතක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
එමනම් අපේ සංශෝධිත බැංකු ගිණුමට මෙන්න මේ කියන ගනුදෙනු ටික විතරයි අපිට ඕන වෙන්නේ. ඒක නිසා අපිට දැන් පුළුවන් සංශෝධිත බැංකු ගිණුම කීයක්ද කියලා හොයාගන්න, තුලනය කරලා ගන්න. මෙන්න මේ ආකාරයෙන් අපි තුලනය කරනවා. හරි? right. හොඳයි. හර පැත්තනේ සාමාන්‍යයෙන් වැඩි 46500යි. 46500යි. අපි මේ පැත්තෙනුත් ඒක දාගත්තා 46500ක්. මේ පැත්ත එකතුව කීයද? 4900යි. 46500යි 4900ක් නේ අඩු වෙන්න ඕනේ. මේ දෙකේ වෙනසනේ ශේෂය කියලා කියන්නේ ළමයි. ඊට පස්සේ 1යි 41600යි. හරි නේද? 41600යි 42500 41600යි 41600යි සංශෝධිත ශේෂය. ශේෂය පහළට ගෙන ගියා. එහෙනම් මෙන්න මේක තමයි සංශෝධිත මුදල් ශේෂය. 41000 කීයද? 600යි. 40 කලින් තිබ්බ 45000 දැන් තියෙන ඇත්තම ශේෂය තමයි 41600. මේක වෙනස් වුණේ සමහර ගාස්තු වගේ දේවල් අපෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. ස්ථාවර නියෝග මත කරපු ගෙවි මේවා තව පොඩි ගාණක් අපිට සල්ලි හම්බෙලක් තිබ්බා රිජුපේෂන්. මේවල සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අන්තිමට 41600ක ශේෂයක් තමයි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය විදිහට අපිට ලැබෙන්නේ. මෙසේ සංශෝධිත ශේෂය ලබා ගත්තයින් පස්සේ අපිට ඊළඟට කරන්න තියෙන පියවර තමයි බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීම. අපි ඒ සඳහා ආකෘතිය සූදානම් කරගමු. මෙන්න මේ විදිහට හර සහ බැර අපි බලමු මේකේ තොරතුරු ටිකක් සටහන් කරන්න. තරිදු ප්‍රනාන්දු ව්‍යාපාරය අගෝස්තු මාසයේ බැංකු සැසඳුම් විස්තරය. තරිදුගේ ව්‍යාපාරය 2018 අගෝස්තු මාස බැංකු සැසඳුම් ප්‍රකාශය. හොඳයි. මෙතනින් ගන්නවා විස්තරය. මෙතනින් ගමු හර සහ බැර වශයෙන්. හොඳයි. ඕගොල්ලන්ට මතකද ආකෘතිය? බැංකු සැසඳුම් විස්තරයක අපි පටන් ගන්න ඉස්සෙල්ලම කොතනින්ද? සංශෝධිත කොතනින්ද? සංශෝධිත මුදල් ශේෂය. සංශෝධිත මුදල් ශේෂය කීයක්ද? 41600ක් තමයි මං හිතන්නේ අපිට ලැබුණේ. 41600ක්. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? මේ සැසඳුම කියලා කියන්නේ මුදල් පොතේ ශේෂය 41600ක් වුණාට බැංකුවේ ඊට වඩා වෙන ශේෂයක් තියෙනවා. මේ දෙක අතර වෙනස්කම කොහොමද සකස් වෙන්නේ කියන එක විද්‍යානුකූලව පෙන්වන්න. හරියට පෙන්වන්න ඕන. අපිට වඩා බැංකුවේ ශේෂය වැඩි වෙන්න හේතුවක් තියෙනවා නම් ඒක අපි වෙනම පෙන්වන්න ඕන. අපිට වඩා බැංකුවේ ශේෂය අඩු වෙන්න හේතුවක් තියෙනවා නම් ඒ ගනුදෙනු ටික වෙනම පෙන්වන්න. එතකොට මේ වගේ සංශෝධිත ශේෂය හොයාගත්තයින් පස්සේ ගනුදෙනු කාණ්ඩ දෙකක් පමණයි මේ වගේ තියෙන්න ඕන. මොනවද? තැම්පත් කර නමුත් නිෂ්කාසනයේ නොවූ තැම්පතු නිසා බැංකුවේ ශේෂය අපේ ශේෂයට වඩා අඩු වෙන්න ඕන. හේතුව තාම ඒ සල්ලි ටික බැංකුවට එකතු වෙලා නැති හැම. ඒක නිසා අපි බැංකුවේ ශේෂය පෙන්වන්න නම් අපි එම ගනුදෙනු ටික අඩු කරලා පෙන්වන්න ඕන. එහෙමනම් පළවෙනි දේ තමයි අඩු කළා
මොනවද? තැන්පත් කළද නිෂ්කාශනය නො වූ චෙක්. දැන් මෙයාලා විස්තර අපිට දීලා තියෙනවා නේද? මතකද? මොනවද කියලා? මේ තියෙන්නේ. තැන්පත් කරලාද පහ දක්වන චෙක්පත් නිෂ්කාශනය වෙලා නැහැ. 4201 36.62. 4601 36.62. මේවල ගණන් කොහොමද තියෙන්නේ? 5200යි 4500යි. 5200යි 4500යි. හරි නේද මම? 5200යි 4500යි. අඩු කරන්න ඕන අගේ කීයද එතකොට? 5200 එකතු කිරීම 4500. ඒ කියන්නේ 9700යි. 9700ක් අපිට අඩු කරන්න ඕන. අපි බලමු එකතුව මෙතනින් දාලා. 0යි 0යි 10න් 7ක් 9යි. මෙතන 10න් 9ක් 1යි 31900. හරිද? අපි නැවත චෙක් කරලා බලමු. 0යි 0යි 10න් 7ක් 9යි. මෙතන 0යි තියෙන්නේ 10න් 9ක් 1යි. මෙතන ඉතුරු වෙන්නේ 3යි. 31900යි. එතකොට 41900යි 41600යි. අපේ පිළිතුර හරි. දැන් ඔන්න මේ තැන්පත් කළද නිෂ්කාශනය නොවූ ඒ ගණදෙනු වල බලපෑම නිසා අපි දෙගොල්ල ශේෂය වෙනස් වෙච්ච හැටි අපි දැන් මෙතනින් පෙන්නවා. අපේ ශේෂය 41600 වුණාට තාම බැංකුවේ තියෙන්නේ 31900ක ශේෂයක්. తాවකාලිකව අපි මේ විදිහට මතක තියාගමු. අපි දැන් ඔන්න විද්‍යානුකූලව පෙන්නවා අපේ ශේෂයයි බැංකු ශේෂයයි වෙනස් වෙන හැටි. එතන මේක විතරක් නෙමෙයි තවත් හේතු තියෙනවා. ඒ මොකක්ද? තව ගණදෙනු ටිකක් තියෙනවා ව්‍යාපාරයේ චෙක්පත් නිකුත් කරලා තාම බැංකුවට මේවා ගෙවීම් ඉදිරිපත් කරපු නැති නිසා බැංකුවේ ශේෂය ඊට වඩා වැඩි. එහෙමනම් අපි මොකද කරන්නේ? ඒ ටික හොයාගන්න වැඩි ශේෂය හොයාගන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ ගණදෙනු ටික එකතු කරනවා. මොනවද මේ ගණදෙනු ටික? එකතු කළා මොනවද? නිකුත් කළ ද ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. අපි ව්‍යාපාරයෙන් මේවා අඩු කරලා 41600ක් විදිහට තිබ්බට ඊට වඩා වැඩි ශේෂයක් බැංකුවේ තියෙනවා. තාම මේ චෙක්පත් ඉවත් වෙලා මේවා ගෙවිලා නැති නිසා. එහෙනම් ඒකේ කීයද වටිනාකම? 3500යි 5600යි 10025යි 10029යි 10025යි 10029යි 10025යි 10029යි ගාන කීයද? 3500යි සහ 5600ක් 5600ක් මේ දෙක එකතුව කීයද? 8600යි 9100යි මේ දෙක එකතුව 9100යි. දැන් ඔන්න හොඳින් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ ශේෂයට වඩා වැඩි ශේෂයක් බැංකුවේ පෙන්නන්නේ මොකද මේ චෙක්පත් දෙක තාම ගෙවලා නැති නිසා. හරි නේද? එහෙමනම් කීයද ශේෂය? 41000යි. බිංදුවයි බිංදුවයි ඉතිරි 1යි 2යි 11න් 1 ඉතිරි 1යි
41,000යි. එතකොට මේ ශේෂය මොකද්ද? මේක තමයි බැංකු ප්‍රකාශය අනුව ශේෂය. අපිට ගානේ මේක දීලා තිබ්බේ නැහැ. ගානේ මේක තමයි අපෙන් ඇහුවේ. දෙක වෙනස් වුණා කියලා තිබ්බා. වෙනසට හේතු ටික කියලා තිබ්බා. කීයකින්ද වෙනස් වුණේ ඒ විස්තර දීලා තිබ්බේ නැහැ. ඒක අපෙන් තමයි දැන් අහන්නේ. එහෙමනම් අපෙන් ඇහුවේ මේ ගානේ අන්තිමට ඇහුවේ මොකද්ද? වෙනසට හේතු පහත දැක්කේ මම හිතන්නේ මේකේ තිබ්බේ. මේකේ උඩ කොටසේ තමයි ගාන තිබ්බේ. බැංකු ගිණුම සංශෝධනය කිරීම සහ බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය යොදා ගැනීමෙන් 8.31 වන දිනට බැංකු සැසඳුම් විස්තරය ප්‍රකාශ කිරීම පිළියෙල කරන්න කියලා ඒක තමයි දීලා තිබ්බේ. එහෙනම් දැන් තමයි අපි හරියටම දැනගන්නේ මේ බැංකු ප්‍රකාශයේ තිබ්බ ශේෂය මොකක්ද කියලා. එහෙමනම් මේ බැංකු සැසඳුම් විස්තරයෙන් අපි පියවර දෙකකින් අපි පෙන්වුවේ ව්‍යාපාරයේ මුදල් පොතේ තියෙන ශේෂය සහ බැංකු ගිණුමේ ශේෂය වෙනස් වන ආකාරය. අපේ පොතේ 41,600ක් තිබ්බට බැංකුවේ තාම පෙන්වන්නේ 41,000ක ශේෂයක්. ඒක වෙනස් වෙන්න ගණදෙනු කාණ්ඩ දෙකක් හේතු වුණා. එකක් තමයි නිෂ්කාසනයේ නොඋතෙක්පත්, අනිත් ගණදෙනු කාණ්ඩය තමයි ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්. නමුත් අපි විද්‍යානුකූලව මේ දෙක අපි සමාන වෙන බව පෙන්නනවා. මීට වඩා වෙනස් කිසිම ගණදෙනුවක් මෙතන සිද්ධ වෙලා නැහැ කියන බවත් මේකෙන් අපිට කියන්න පුළුවන්. හොඳයි, ගාන අපි හදලා අවසానයි. නමුත් මේ පුංචි කරෙක්ෂන් එකක් මට මෙතන කරන්න තියෙනවා. මොකද මේ බැංකු සැසඳුම් විස්තරය කියන ආකෘතිය ඇතුලේ මේ වගේ හරබැර කියලා අපිට දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මම ඒක ඉවත් කරලා දානවා මේ ආකාරයෙන්. හොඳයි. අපි එහෙමනම් අපි දැන් සාකච්ඡා කරා තුන්වන කොටසේ ප්‍රශ්න දෙකක්. ප්‍රශ්නාංක 5 සහ 6. අපිට තව එක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු මීළඟ පරිච්ඡේදයේ.